දැන් අද පාඩම අපි ආරම්භ කරමු. පුතාට හැමදෙනාටම මේ මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. පාඩමත් ඔයගොල්ලන්ට පාඩමේ මාතෘකාව දැන් පේනවා ඇති. අටලෝ දහමින් කම්පා නොවෙමු. බුද්ධ ධර්මය පෙළපොතේ අච්චුපතේ 12 වෙනි පාඩම 12 වෙනි පාඩමයි අද තියෙන්නේ. අටලෝ දහමින් කම්පා නොවෙමු. හොඳයි. අපි හැම දෙනාම පුතාලා හැම දෙනාම නැවතත් ආදරයෙන් අපේ ඔන්ලයින් පන්ති කාමරය සඳහා එක් කර ගන්නවා. අපේ පාඩම ආරම්භ කරමු. අටලෝ දහම ගැනමයි අපි කතා කරන්න තියෙන්නේ. ලෝකයේ සියලුම ජීවීන්ට මේ වගේ මේ අටලෝ දහමට මුහුණ පාන්නට සිදු වෙනවා. මනුෂ්‍ය ජීවියා ගත්තාමත් ඒ විදියමයි. ඉතින් මේ මනුෂ්‍ය ජීවියා ඇතුළු සියලුම ජීවීන්ට මුහුණ පාන්නට වෙන මේ ධර්මතාවයට අපි හැම දිනාටම මුහුණ පාන්න වෙන මේ ධර්මතාවයට අපි කොහොමද මුහුණ දෙන්න ඕන කියන කාරණාව තමයි මේ බුදුදහමට අනුව පුතාලට මේ කියා දෙන්නට යන්නේ. මේක මේ බෞද්ධයන්ට එනම් නැත්නම් වෙනත් ආගමිකයන්ට කියලා එහෙම වෙනසක් නැහැ. හැම දිනාටම සර්ව සාධාරණව බලපානවා. ඒ බලපානය පෙර කර්මයෙන් වෙන්න පුළුවන්, නැත්නම් ශනිකව සිදු වෙන දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ හැමදේම මුණ පෑමට සුදුසු මනසක් අපිට තියෙන්න ඕන. අපේ දරුවන්ට තියෙන්නට ඕන. අපේ සියලු දෙනාටම තියෙන්නට ඕන. එතකොට එහෙම සුදුසු මනසක් සකසා ගැනීමට තමයි බුදුදහමෙන් පුතේ මේ කරුණු කාරණා ධර්ම කාරණා උගන්වලා තියෙන්නේ. ඒ අනුව අපි හැමදෙනාටම මේ අටලෝ දහමට මුහුණ පාන්නට වෙනවා. එහිදී අපි සතුටු සහගත දේවල් නම් අපි හොඳින් බාර ගන්නවා. දුක් සහගත දේවල් නම් අපි කම්පා වෙනවා. කම්පා වෙලා අඬලා දොල්ලා වැළපිලා පවණක්කට සිය ජීවිතය පවා විනාශ කර ගන්නවා පුතේ. ඔය සිය දිනසා ගන්න පැත්තේ අය ඉන්න ඕනේ. ඒ தත්ත්වයට පවාපත් වෙනවා. ජීවිතයෙන් පලා යනවා. බුදුදහම කියන්නේ ජීවිතයෙන් පලා යන උගන්වන දහමක් නෙමෙයි. නේද? ඒක නිසා බෞද්ධ හැටියට බුදුදහම අනුව කටයුතු කර නැත්නම් හැටියට අපිට පුතේ මේ අටලෝ දහමට මුහුණ පාන්න වෙන කාරණා කොහොමනෝද කියලා දැනගෙන ඒ අනුව අපේ ජීවිතය සකස් කරගෙන ජීවිතය ජයග්‍රහණය කරන්නට ඕන. ඉතින් මේ ජීවිතය ගැන කියා දෙන ලස්සන පාඩමක් තමයි මේ අටලෝ දහම කියලා එහෙනම් අපි අද පාඩමේදී උගන්වනවා. අටලෝ දහමින් කම්පා නොවෙමු. මේ පාඩම ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කතා කරන්න එපා පුතේ. කවුද මේ කතා කරන්නේ? අතන තියෙන එකේ 99 නෑ. පොඩ ඉන්න බෑ. ඔය කතා කිරීම නවත්තන්න මයික් එක ඔෆ් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අටලෝ දහම ගැන උන්වහන්සේගේ ජීවිත කතාව ආශ්‍රයෙන් පෙන්වා දීලා තියෙනවා. අපිටත් ඒක ඉතාමත් වැදගත් පුතේ. උන්වහන්සේගේ ජීවිත කතාව හරහා අපිට මේ අටලෝ දහම ගැන පාඩම ගැන අපිටත් ඒ කරුණු ජීවිත ආශ්‍රයෙන් යොදා ගන්නට පුළුවන්. එතකොට පුතාලා තමන්ගේ මම සඳහන් කළා ඔයගොල්ලන්ගේ පොතක් පෑනක් තියාගන්න කියන ළඟ අපේ මාතෘකාව මේ ලියා ගන්න හැමෝම 12 වෙනි පාඩම අටලෝ දහමින් කම්පා නොවෙමු. හැමෝම ලියා ගන්න පුතේ අටලෝ දහමින් කම්පා නොවෙමු. මම කියන දේ ඇහෙනවද නේද ඔයගොල්ලන්ට?
මේ පාඩේ මාතෘකාව ලියාගත්තාම මෙන්න මේ ගාථාව ලියා ගන්න ඕන ඕගොල්ලෝ. මේක පාඩම් කරගත යුතුයි. පාසලට පැමුණාම මම මේ පාඩම මේ ගාථාව ඕගොල්ලන්ගෙන් පාඩම් කරාද කියලා බලනවා. ඒ පාඩම් කරගත්ත අයගෙන් ඒක අහනවා. ඒක නිසා පුතාලා හැමෝම මේ ගාථාවයි තේරුමයි ලියා ගන්න බලන්න. බලන්න මේ ගාථාව ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඔයගොල්ලෝ පොතේ ලියා ගන්නවා නම් වටිනවා. හැමෝම ලියා ගන්න. මේ පොඩි සටහනක් දෙනවා මම. ඒකට ඉක්මන් කරලා ලියා ගන්න. නැවත මම ගාථාව කියනවා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. මේ ගාථාවෙන් කියනවත් තේරුවත් පුළුවන් නම් ලියා ගන්න. ලාභයද අලාභයද අයසද යසසද නින්දාවද ප්‍රශංසාවද සැපද දුකද යන මිනිසෙන් කෙරෙහි පවත්නා මේ ලෝක ධර්ම අට අනිත්‍ය වේ, සදාකාලික නොවේ, වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වේ. මේ සටහනේ තේරුම තියෙන නිසා ඔයගොල්ලෝ ලියා ගන්න ලේසි. මේ කියන්නේ පුතේ අපිට ජීවිතේ මුණ පාන්නට වෙනවා ලාභය අලාභය අයස යස. අයස කියන්නේ අපකීර්තිය, යස කියන්නේ කීර්තිය. නින්දාව ප්‍රශංසාව. ඊළඟට සුඛ කියන්නේ සැපය, දුක්ඛ කියන්නේ දුක. දුක සැප කියන එකයි. ඒතර මෙන්න මේ කරුණු අටට මුහුණ නොපාන කිසිම මිනිසෙක් නැහැ. හැමෝටම මුහුණ පාන්නට වෙනවා. අපේ ලෞතර බුදුරජාන් වහන්සේටත් මේ අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ පාන්නට සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ඒ හැම මොහොතකදීම අපි ගැන සිහිපත් කරමින් අපිටත් ජීවිතේ ඕනතරම් අඬන්න, වැළපෙන්න, සතුටු වෙන්න ඕනතරම් අවස්ථා ලැබිලා ඇති. වැඩිපුර අපිට මතක හිටින්නේ සතුටු වෙන අවස්ථාවන්ට වඩා දුක හිතෙන අවස්ථාවක්. ඒතර මේ වගේ අවස්ථාවකටදී බුදුදහම අනුව මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් අපිට විඳදා ගන්නට හැකියාව තිබෙනවා නම් ආන්න යාට තමයි අපි කියන්නේ තාදී පුද්ගලයා කියලා. මේ තාදී ගුණය ඉහළින්ම තිබුණේ කාටද? අපේ ලෞතර බුදුහාමුදුරන්ට. අපිටත් ඒ වගේ උපේක්ෂාවෙන් ඉවසගෙන මේ ධර්මතාවයන්ට මුහුණ පාන්නට මුහුණ දෙන්නට හැකියාවල තියෙනවා නම් අපිත් තාදී පුද්ගලයෝ වෙනවා. සතුටේදී වැඩිපුර සතුට වෙන්න, දුකේදී ඒ විදිහටම දුක් වෙන්නටත් ඒක නිසා හේතුවක් වන්නේ නැහැ. ඒ දුක සැප දෙකම, සතුට සහ දුක කියන දෙකම විඳදරා ගැනීමේ ශක්තිය තාදී පුද්ගලයන්ට තිබෙනවා. ඉතින් පුතාලගේ ජීවිතය ගත්තා පාසලේදී වේවා, ගෙදරදී වේවා මේන මේ කරුණු කාරණා විශේෂයෙන් දුක් හිතන දේවල් හොඳට මතක ඇති. ඕගොල්ලන්ට ඇති වෙලා ඇති. නමුත් එහෙම කියලා ඒ දේවල් වලින් ඈත් වෙන්න බෑ අපිට. අපි ඒවට මූණ දෙන්න ඕන කියන සිතුවිල්ල පුතාලා හැමෝම මතක තබා ගන්න ඕන. ගාථා ලියා ගන්න නැති කියලා මම හිතනවා. ඊට පස්සේ බුදුහාඳුරෝ මහා මංගල සූත්‍රයේදී මෙන්න මේ ගාථාවක් දේශනා කළා. මේකත් ලියා ගන්න පුතාලා. මේකත් මේ අටලෝ දහම ගැන බුදුහාඳුරෝ අපිට කියලා දීපු ගාථාවක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති
අශෝකං විරජං කේවං ඒතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. ඔකත් පුතේ ඔයගොල්ලන්ගේ පොතේ සටහන් කරගන්නකෝ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. අටලෝ දහම එන විට ඒ නිසා යමකුගේ සිත නොසලේ නම් චංචල නොවේ නම් කම්පා නොවේ නම් ඔහුගේ සිත ඒ තුලින් ඔහු උතුම් මඟුල් කරුණක් ඇති කර ගන්නවා. ශෝකය නැති, බියක් නැතිව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ගාථාවෙන් ඔන්න කාරණා බුදුහාරු අපිට පෙන්වලා දුන්නා. මංගල කරුණක් හැටියටත් මේ අටලෝ දහමෙන් කම්පා නොවීම මංගල කාරණාවක් හැටියට බුදුහාරෝ පෙන්වා දුන්නා. එයා ලියාගත්තේ නැති අය ඉක්මනින් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. ඊළඟට පුතේ මෙන්න මේ කාරණා මෙන්න මේ chart එක මේ ලස්සනට ඔයගලන්ට අඳ ගන්න පුළුවන් නම් පොතේ බලන්න මේක තියෙනවා මේ විදිහට මේ රවුන්ඩ් කරලා නේද? මේ අටලෝ දහමම අපිට බලපාන කාරණා 8 මේ විදිහට රවුන්ඩ් 8ක ඇඳ ගන්න බලන්න. අමතරනේ ගාථාවේ තේරුමයි කියන්නේ. ආමින්න. අටලෝ දහම එන විට මේ අටින් තියෙනවා නොසලේද යමකුගේ සිත ශෝක නැති, කෙලෙසුන් නැති, බියක් නැති තැන සිටී විට මේවා උතුම් මගුල් කරුණිය මංගල කාරණා කියන එකයි. මේවා උතුම් මගුල් කරුණිය. මෙන්න මේ ලස්සනට පුතාලට පුළුවන් මේක ඇඳ ගන්න. දැන් ටිකක් අපහසු නම් පස්සේ හරි ඇඳ ගන්නට ඔක සටහන් කරගෙන තියාගන්නකො පොතේ. මේ මිනිසා කියන වචනේ මැදට දාලා තියෙන්නේ මේ කාරණා 8ම අපිට බලපාන නිසා, මිනිස්සුන්ට බලපාන නිසා. මිනිසා කිව්වහම අපි හැමෝම මිනිස්සුනේ. මිනිස් චරිතවලට මේ 8ම බලපානවා. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. කටු සටහනක් විදිහට හරිය ඇඳ ගන්න පුතාට පස්සේ ඔක ලස්සනට ඇඳගෙන පොතේ ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට රවුම් 8ක් ඇඳලා ඒක නම් කරගන්න. WhatsApp group එකට දානවද? මේක නම් දාන්න විදියක් නැතුව මේක මේ PowerPoint තරහනේ යන්නේ. මේක දාන්න බෑ, මේ නෝට් එක වෙනම දාන්න අමාරුයි. මේ YouTube එකේ ආයි දානවා. YouTube එකේ ඔයගොල්ලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් මගේ පාඩම් ටික. ඒක නිසා බයක් වෙන්න දෙයක් නැහැ. මේ රෙකෝඩ් වෙන පාඩම මේ රෙකෝඩින් එකම දානවා. මං හිතනවා දැන් ලියාගෙන ඇති කියලා ඔක්කොම. අපි ඊළඟ පැත්තට යමු. මේ අටලෝ දහම ගැන කියන පුතේ ගීතයක් තියෙනවා, අපේ ප්‍රසිද්ධ ගීතයක්. බලමුකෝ මේ අහලත් ඇති පුතාලා. මම දානවා ඒක.
ඔව්. පුතාලා හොඳට අහලා ඉඳ ගීතයක් වෙන්නේ නැති මේක අමරදේව WD අමරදේව මහත්මයා විසින් ගායනා කරන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියන ශ්‍රේෂ්ඨ ගීත රචකයා තමයි මේක ගීතය රචනා කරන්නේ. මේ ගීතයෙන් කියනවා පුතේ මේ ඉරහඳ පායන ලෝකයේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ. මේ කියන්නේත් මේ අටලෝ දහම ගැන තමයි. මේ සැප දුක කියන එක හැමදෙනාටම සමානව විඳින්න වෙනවා කියන එකයි. එතකොට මේ ඉරහඳ පායන ලෝකය කියන්නේ මේ අපේ ලෝකය. මේ අපේ ලෝකයේ සිටින හැමදෙනාටම අත්විඳින්නට වෙනවා මොකද්ද? සැප සහ දුක. මේ ජීවන කතරේ මේ ජීවන කාන්තාරය නැත්තම් මේ ජීවිතය ගෙනියන භවය සංසාර ගත කාන්තාරයක් තියෙනව නේද? භවයෙන් භවයට උපදිමින් මැරමින් අපි යනවා. ඉතින් මේ ජීවන කාන්තාරේ අපි මේ සැප දුක දෙකම එකට අත්විඳිමින් යනවා. ඉතින් ඒ යන කතන්දරය තමයි මේ අමරදේව මහත්මයා අපිට ගායනා කරලා පෙන්වා දෙන්නේ. ඊළඟ කොටස දෙයම බලන්න. මේ කාන්තාව විශේෂයෙන්ම ගම්මාන වල කාන්තාව රෙද්ද හැට්ට අඳින කාන්තාවනේ. මේ අය ලස්සන ලතාවකට ගමන් කරනවලු. එහෙම ගමන් කරනකොට ගැමිලිය යන ගමනේ. ගැමි කාන්තාව ඒ විදිහට යනවනේ. රෙද්ද හැට්ට ඇඳලා ලස්සනට. ඉතින් ඒ යන විදිහට මේ එහෙම කාන්තාව ගමන් කරන විදිහට ඒ වගේම ඒ කඳු වැටි ගංගා සාගර එකසේ කඳු හෙල් ගංගා සාගර එකසේ ඇවිල්ලා කන්දේ ඉඳලා නැගගෙන ඇවිල්ලා නේද පහළට ඇවිල්ලා පොළොවට සමබර වෙනවා පොළොවට සමාන්තර වෙනවා. ඒ වගේ මේ දුක සැප අටලෝ දහම ඉවසාගෙන ඉන්න පුද්ගලයාගේ හිතත් මනසත් ඒ විදිහට යහපත් තත්ත්වයකට සමබර තත්ත්වයකට ගේන්න පුළුවන්. ඉතින් එහෙම ගේන්න පුළුවන් කොහොමද? මේ සැප දුක සමබර වෙයි. මේ ජීවන ගමනේදී අපි මේ සැප දුක දෙක සමාන්තරව ඉවසාගෙන හිටියොත් ඒ විදිහට අර කඳු වැටි ගංගා සාගර එකසේ මේ ගැමිලිය යන ගමනේ තියෙන සුන්දරභාවය තියෙනවා. කඳු වැටි ගංගා සාගර එකසේ ඒ විදිහට ඒ හැම දෙයක්ම දරාගෙන කටයුතු කිරීමේ හැකියාව තිබුණොත් අපිට මේ ජීවන කතර ජයග්‍රහණය කරන්නට පුළුවන්. ඒක තමයි ඔය දෙවනි අන්තරාවෙන් කියන්නේ.
මහමඩ වගුරේ වනවිල් මතුරේ මහමඩ වගුරේ වනවිල් මතුරේ ඔව් ආසා වැඩි වෙන විදිහට කවුද මේ පුතේ අද්ද කරන්න එපා ආසා වැඩි වෙන වේගයට මේ අපේ ආසාවන් වැඩි වෙන්න මොකද වෙන්නේ අපි තවදුරටත් දුක එහෙම ගැලෙනවා ඉතින් මේ ජීවන මඟ කැළඹේ ඒකම රස මේ දුක සැප විඳගෙන ජීවිතය ගෙන යාමම රසයක් සතුටක් ඉතින් මොක පුතාලට වඩා හොඳට වැඩිහිටියන්ට තමයි හොඳටම තේරෙන්නේ පුතාලා තාම ජීවිතේ තාම දකින්නවනේ තාම චර අත්දකින්නේ නැහනේ හැබැයි මේ ජීවන කාන්තාරේ මේ දුක සැප කියන දේවල් විඳින්මින් යෑමත් එක්තරා රසයක්. ඉතින් ඒ රස මුසුවේ ඊළඟ මහා මඩ වගුරේ වනවිල් මතුවේ මහා ඔය විල් වල මඩ වගුරු වල මේ මොනවද මතුවෙන්නේ මල් පිපෙනවා. ඒ මල් පිපී නටනවා. දැන් මඩ කියන්නේ පුතේ දුකක්නේ. මඩ කියන දේවල් අපි කියන්නේ දුකක් ඇටියට. ඉතින් මේ මහා මඩ වගුරු වල උනත් ලස්සනට පිපෙනවා. මල් පිපිලා ඒ මල් සුළඟින් සැලවෙනවා. නටනවා. ඒ වගේ මේ දුක සැප කියන දේවල් දරාගෙන කටයුතු කරාම ඒ තුළින් අපිට අපේ ජීවිතේ රසවත් වෙනවා. ඒ රසවත් වෙන සතුට වෙන ජීවිතයේ අත්විඳින්නට හැකියාව ලැබෙනවා. ඒතර මේ ජීවන කතාවේ ඉතින් අපිට සැප දුක දෙක නැත්තම් අටලෝ දහමේ කාරණා සියල්ලම සමාන්තරව බලපානවා. ඒක තමයි බලන්න මේ ගීතේ පුදුම ලස්සනක් දෙන අර්ථයක් තියෙනවා. උදාහරණට මේ ගීතේ නේද? දැන් අපි ඊළඟ කොටසට යමු එනවා. මේ ගීතය රචනා කළේ චන්ද්‍රරත්න මානවසිංහ මහත්මයා. W.D. අමරදේව මහත්මයා තමයි මේ ගීතය ගායනා කළේ. එතකොට මේ අටලෝ දහමේ පුතේ ඉස්සෙල්ලම අපිට බලපාන ධර්මතාව තමයි ලාභ සහ අලාභ. ලාභ සහ අලාභ. ඒක ලාභය කියන්නේ තමන්ට ඇති වෙන ආර්ථිකමය හෝ වෙනත් වාණිජ පරමාර්ථයෙන් වෙන්න පුළුවන් වෙනත් දේවල් වලින් අපේ අපේ ජීවිතේ සන්තෝෂදායක දේවල් තමයි ලාභ කියලා කියන්නේ. අලාභ කියලා කියනවා අපිට අපේ මුදල් වෙනත් ආර්ථිකමය දේවල් වෙන්න පුළුවන් අපිට ඒ තුළින් පාඩුවක් වෙනවා නම් අලාභයක්. ඉතින් ජීවිතය ගත්තාම මේ ලාභ අලාභ දෙක බලපාලා තිබෙනවා. දැන් බලන්න බුදුහාඳුරන්ට උනත් පුතේ මයික් එකක් ඔන් කරලා කාගේද? බුදුහාඳුරන්ට උනත් මේ ලාභ අලාභ කියන දෙකම ඒක විදිහට බලපෑවා. මේ සමිතු ගීමත් පුතාගේ මයික් එක ඔන් වෙලා මේ මටත් ඇහෙනවා ඒක බාධාව. සමිතු ගීමත් මයික් එක ඔෆ් කරගන්න. මට නම කියන්න වෙනවා පාඩක් කලාවට. එතකොට මේ බුදුහාඳුරන්ගේ ජීවිත ගන්න පුතේ වෙන ශ්‍රේෂ්ඨ චරිතයක් අපිට ඉතිහා නැහැනේ. බුදුහාඳුරෝ තරම්. ඉතින් ඒ වගේ බුදුහාඳුරන්ටත් ඒ වගේ ලාභ අලාභ දේවල් සිද්ධ වෙනකොට
අපි ගැන කවර කතාවද නේද? ඉතින් බුදුහාඳුර පුතේ බලන්න උන්වහන්සේගේට දානෙ දිනකොට අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජතුමා, කොසල් රජතුමා, විසාකා උපාසක වගේ බොහොම ශ්‍රේෂ්ඨ දායක දායිකාවෝ විවිධාකාරයේ උපස්ථාන කරමින් දම් පහන් දෙමින් කටයුතු කළා. හැබැයි උන්වහන්සේට ඒ වුණාට දානේ නැති වෙච්ච අවස්ථාවක් තිබුණ ඕන තරම්. ලාභ සත්කාර වල උන්වහන්සේ ඉහළින්ම හිටියට ජීවිතේ පුතේ හැමදාම ඉන්න බැරි වුණා. දැන් වේරංජාව කියන බමුණු ගමනට වැඩපු වෙලාවේදී ඒ වේරංජ බමුණා උන්වහන්සේට වස්වසන්න ආරාධනා කළාට අමතක වුණා පස්සේ මේ වස්වසන්න ආරාධනා කරා කියලා. දැන් ඉන්දියාවේ වස්වසන කාලේ පුතේ පැල් බැඳගෙන වහිනවා. එළියටවත් වහින්න බෑ. දැන් ඒ කාලේ මේ වගේ පාසකරුත් නැහැනේ. ඉතින් බුදුහාඳුරේ මහා සංඝරත්නයයි ආරාමේ වැඩ හිටියා පින්නපාතවත් යන්න විදියක් උන්නේ නැහැ. ඉතින් දානෙට ටිකක්වත් නැති වුණා. පස්සේ අර අශ්ව විලඳ කණ්ඩායමක් ඔයාරේ යන්න ඇවිල්ලා තෙමන නිසා එතන නතර වුණාම ඒ අය ගෙනාපු අශ්වයන්ට කන්න දෙන්න ගෙනාපු යවහාල් කියන යකඩ වගේ හයිය හාල් జాතියක් තිබුණා. ඒ ටික ආනන්ද හාමුදුරුවෝ අරගෙන ඇවිල්ලා ටිකක් ඉල්ලගෙන ඒ යවහාල් කොටලා තාම සිහින් වෙන්න කුඩු බාරපත් කළා කැඳ හදලා තමයි බුදුහාඳුරන්ට පිළිගන්නවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දුෂ්කර ජීවිත පවා බුදුහාඳුරන්ට අත්විඳින්න උනා. දැන් බලන්න පාර්ලේය වනයේට ගිහිල්ලා වැඩපුර බුදුහාඳුරෝ අර කිසි කෙනෙක් අපඋපස්ථාන කරන්න හිටියේ නෑනේ. අර පාර්ලේය ඇතා තමයි අන්තිමට බුදුහාඳුරට උපස්ථාන කරන්නේ. ඉතින් මේ වගේ බුදුහාඳුරට දාන නැති වෙච්ච අවස්ථා තිබුණා. ඒ වගේම සර්ව පහසුකම් නැති වෙච්ච අවස්ථා තිබුණා. ඒ හැම දෙයක්ම බුදුහාඳුරෝ ඉවසගෙන හිටියා. ඉතින් ඔය ශ්‍රේෂ්ඨ රජවරු ගත්තාම බිම්බිසාර රජතුමාටත් අන්තිමට අවසාන කාලේ සිරගේ ඉන්නට සිද්ධ වුණානේ. පසේදී කොසල් රජතුමාත් මිය ගියේ අන්තිමට අම්බලමක. අනේපිඬු සිටුතුමා මොකද උනේ? මහා ධනවාන සිටුවරයෙක් වුණාත් අන්තිමට ඒ සිටුතුමා පවා දුප්පත් වුණා. ඉතින් සීතාවක රාජසිංහ රජතුමා කියන්නේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රණශූරයෙක්. හැබැයි අන්තිමට ඔරු කබලක අසරණ වෙලා තමයි හුස්ම එළන්නට සිද්ධ වුණේ. ඉතින් මේ වගේ රාජරාජ මහාමාත්‍ය සිටු මැතිවරුන්ට පවා දුකට කනගාටුවට පත් වෙන්නට හේතු වුණා ලාභ වගේම අලාභ සිද්ධ වෙච්ච නිසා. ඉතින් ඒ නිසා අපේ ජීවිතේ ඕනෑම අවස්ථාවක කඩා වැටෙන්නට පවණක් අවස්ථා බලපාන. අලාභය ඕන තරම් එන්න පුළුවන්. රැකී ආරක්ෂා කරනකොට විශේෂයෙන් ලාභය සිද්ධ වෙනවා වගේම අපිට වැඩිපුර පවණක් කළාට අලාභ දේවලුත් වෙන්න පුළුවන්. මේවා විනදරාගෙන මේවට මුහුණ දෙන්නට හේත් ශක්තිමත් ජීවිතයක් අපි ගොඩනගාගෙන තියෙන්න ඕන. මුහුණ දෙන්නට. එතකොට ලාභය සහ අලාභය කියන කාරණා පුතේ හැමදිනාටම පිට බලපවත්වනවා. ඊළඟ කාරණාව යස අයස කීර්තිය අපකීර්තිය. කීර්තිය කියන්නේ අපේ යශෝරාවය, අපේ හොඳ නම හැමතැනම පැතිරෙනවා. අපකීර්තියත් එහෙම තමයි. අපකීර්තියත් ඕන කළාට අපිට ඕන තරම් විඳ දරන්න සිද්ධ වෙනවා. දැන් බුදුහාඳුරගේ චරිත ගත්තාමත් එමය චින්චි මානවිකාව, සුන්දරී පරිබ්‍රාජිකාව, මාගන්ධිය වැනි අය නිසා බුදුහාඳුරට විවිධ අපහාස විඳින්න සිද්ධ වුණා. චින්චි මානවිකාව ඇවිල්ලා බුදුහාඳුරෝ ධර්ම දේශනා කරන ඉස්සරහට ඇවිල්ලා අර බඩේ දරමිටියක් බැඳගෙන දරුවෙක් ලැබෙන්න යන කාන්තාවක් විදිහට ඇවිල්ලා බුදුහාඳුරෝ ඉස්සරහා කිව්වනේ මේ ඔහොම බඩ කියලා හරියනවද මේ දමය ගැන බලන්නේ කවුද කියලා. ලෝකේ බලවත්ම අපවාදයක් බුදුහාඳුරන්ට නැගුවා. සුන්දරී පරිබ්‍රාජිකාව බලන්නකෝ මේ පින්තූරෙත් තියෙන එහෙමනේ. ඔය සුන්දරී පරිබ්‍රාජිකාව වෙනත් අන්‍යාගමික තීර්ථකයන්ගේ උපදෙස් පිට අල්ලස් අරගෙන බුදුහාඳුරන්ගේ ආරාමේ ළඟ හොරරහසේ වෙන පැත්තක හිටියා. මිනිස්සු උදේට බුදුහාමර බෑ දකින්නට එනකොට මෙයා රෙදි වස්ත්‍ර ඇඳ බුදුහාඳුර හිටපු ආරාමේ ඉන්න වගේ රෙදි වස්ත්‍ර ඇඳ ඉස්සරහට එනවා. ඉතින් හැමෝම දකින්නේ මේ ආරාමේ ඉඳලා එනවා කියලා. කොහොම සතියක් දෙකක් ගියාට පස්සේ එකපාරටම මෙයා අතුරුදහන් වුණා. ඒ අතුරුදහන් කළා.
ඒ අර අල්ලාස් දීපු තීර්ථකයෝ මේ කාන්තාව අල්ලලා මැරුවා. මරලා ඉවරලා ආරාමේ පිටිපස්සේ මල් ආසනේ මල් ගිහින් දාන කුණු මල් ගොඩ ASCII මෙයාව හංගල තියලා රජතුමාට පැමිණිලි කළා මෙන්න සුන්දරි පරිබ්‍රාජිකා නෑ කියලා. හොයන්න කියලා. හොයන අතර මේගොල්ලෝ එක්කන් ගිහිල්ලා මල් ගොඩ ASCII පෙන්නුවා. ඊට පස්සේ මොකද උනේ? ඒ අය අර ඔය පින්තූරේ වගේ මල සිරුරට උඩට අරගෙන මේ තීර්ථකාදීන් අය මොකද කරේ? මැස්සක ගහලා මුළු නගර වටේම ගිලිච්ච මේක ප්‍රචාරය කරන්නේ. මෙන්න උඹලගේ බබත් ගෞතමයෝගේ වැඩ මේ බලාපල්ලා මේ කාන්තාව මේ අපහරණයටපත් කළා. මේ කාන්තාව ඝාතනය කළා දැන් මෙන්න මේ විදිහට වැඩ කළා කියලා බුදුහාමුදුරන්ට මහා සංඝරත්න බොහොම බලවත් අපවාද නගමින් මේ යන්නට පටන් ගත්තා. මෙහෙම යනකොට මිනිස්සු මේක පිළිගත්තා. පිළි අරගෙන මොකද කරේ? මිනිස්සු දාන් පහන් දෙන්න එක නතර කළා. බුදුහාමුදුරන්ට මහා සංඝරත්න දන් දුන්නේ නැහැ. පින්න බාදනකට හාමුදුරන්ට ගල් ගැහුවා. කෙල ගැහුවා. මූණට අසත්පුරුෂ වචනෙන් බැන වැදුනා. අසභ්‍ය වචන වලින් බැන්නා. පලාතකවත් ඉන්න හම්බුන්නේ නැහැ. මෙහෙම බැලලා අන්තිමට ඉවස ගන්න බැරි තරම් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා බුදුහාමුදුරනේ අනේ බුදුහාමුදුරනේ අපි මේව අතාරලා යමුකෝ. මේ දැන් ඉන්න බෑ අපිට. මේව අපි අතාරලා දාලා අපි යමු කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා ආනන්ද කොහෙද අපි යන්නේ? අනේ බුදුහාමුදුරුවෝ වාදයට මහා ඉහළින් සත්කාර සම්මාන කරන අනේ පිටු සිටුතුමා විසාකා ගොඩ දායකයෝ ඉන්නේ ඕතර. අපි එහෙ යමු. ආනන්ද එහෙට ගියාම එහෙදිත් මේ වගේ දේවල් කරොත් අහන්න ලැබුණොත් එහෙනම් අපි බුදුහාමුදුරුවෝ වෙන තත්ත්වයකට යමු කියලා කියනවා. ආනන්ද ඒක නෙමෙයි උත්තරේ. අපි මේ වරදක් කරලා නැහැනේ. ඒක නිසා අපි දන්නවා අපි ගැන. ඒක නිසා මේවට මෝඩ දෙන්නට අපි හිත හදා ගන්නට ඕන. මේවට මෝඩ දීලා මේ අභියෝගයන් වලට මෝඩ දීලා අපි ඉමු. මේක ඕනනම් තව හතියක් තියෙයි. ඊට පස්සේ මේක ඇත්ත එළියෙයි. හැබැයි අපි පලා ගියොත් නම් අපිට ඒක හැමදාම අපිට ඒ නම පටල වෙනවා. අපි විවසගෙන ඉමු කියලා සඳහන් කළා. ඇත්තටම හතියක් ගියාට පස්සේ රජතුමා මේ ගැන හෙව්වා. කරුණු කාරණා ඔප්පු වුණා. අර තීර්ථකයන්ට දඩුවම් පවා දීමට සිද්ධ වුණා. ඉතින් ඒ වගේ ඉවසගෙන ඉන්නට හැකියාව අපිට තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝ මේක බොහෝ හොඳින් ඉවසුවා. මාගන්ධියා කියන්නේ ලස්සන කාන්තාවක්. පස්සේ උදේන රජතුමාගේ බිසව බවටපත් වුණා. අම්මයි තාත්තයි මේ ලස්සන තුන්දර මාගන්ධියාට සාමි පුරුෂයෙක් කෙව්වා. හම්බුනේම නැහැ. පස්සේ බුදුහාමුදුරුවෝ දවසක් දැකලා උන්වහන්සේ ළඟට මේ මාගන්ධිය තමන්ගේ දුව එක්කගෙන ආවා. එක්කගෙන ඇවිල්ලා අනේ මේ ශ්‍රමණය මේ ගෞතමයා ඔය දේවල් අයින් කළා මේ මගේ දුව විවාහ කරගන්න. එහෙම කියලා බාර දෙන්න ගත්තා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා මගේ පායට පෑගෙන දුවිල්ලක් තරම්වත් මම ඔය කාන්තාවකේ ආසාවක් නැහැ. අසුචි ගොඩක් අල්ලන්නටවත් මට ආසාවක් නැහැ කියලා මේ අම්මටයි තාත්තටයි ධර්ම දේශනා කළා. ඒ බණ අහලා අම්මා තාත්තා දෙන්න මාර්ගඵල අවබෝධය ලැබුවා. හැබැයි අර මාගන්ධියා වෛර බැඳගත්ත තමන්ගේ ශරීරයට අසුචි ගොඩක් කියලා ගැරහුවට අන්තිමට බුදුහාඳුරන්ගෙන් පලිගන්න බුදුහාඳුරන්ගේ සරණ ගියපු අයගෙන් පවා පලිගන්නට මේ මාගන්ධියාව කටයුතු කළා. හැබැයි ඒ අවස්ථාවවලදී බුදුහාඳුර ඒවා හොඳට ඉවසාගෙන දරාගෙන කටයුතු කළා. අපේ ජීවිතවලත් පුතේ ওই විදිහට කීර්තිය විතරක් නෙවෙයි නිරන්තර මඩ ප්‍රහාර නේද? අපකීර්තිය ඕන තරම් එන්න පුළුවන්. ඒ වගේකට අවස්ථාවලදී අපි බුදු සිරිත ගැන හිතන්නකෝ. මෙච්චර පාරමිතා පුරපු පින් කරපු බුදුහාමන චරිතයත් ඔහොම ගැරුවා නම් නේද? අපිට මේ අපේ ජීවිත ගැන කවර කතාවද? නින්දා ප්‍රශංසා. නින්දා ගැන පුතේ අපේ ජීවිතයට නින්දා කරන අය, නිතර බනින්න ගරහන අය. ප්‍රශංසා කියන්නේ අපි හැමෝම කැමති දෙයක්. අනිත් අයගේ වර්ණනාවට ප්‍රශංසාවට අපි ලක් කරනවා අපි හරිය කැමතියි. ඉතින් ඔය ලස්සන කතාවක් තියෙන මේ බුදුහාමර කා හිටිය අතුල කියලා උපාසකෙක්. එයා ගැන කියන මේ ගාථායක බලන්න. පුරාණ මේතං අතුල නේතං අජ්ජ තනාමිව නින්දාන්ති තුන්හි වාසීනං නින්දාන්ති බහුබාණීනං මිතබානම් බාණිම්පි නින්දාන්ති නත්ති ලෝකේ අනින්දිතෝ. අතුලය මේක මේ පෙර ඉඳලම හැමදාම පවතින දෙයක්. මේ අද විතර වෙච්ච දෙයක් නෙවෙයි.
නිශ්ශබ්දව ඉන්න කෙනාටත් මිනිස්සු නිඳා කරනවා. ඒක සමාජ ස්වභාවයෙ පුතේ. කතා බහ නොකර නිශ්ශබ්ද වෙලා හිටියත් බනිනවා. බොහෝ කතා කරන නිතර කතා කරන බොහෝ කතා කරන කෙනාටත් මිනිස්සු බනිනවා. නිඳා කරනවා. මදක් කතා කරන අයටත් මිනිස්සු බනිනවා. මේක තමයි මේ ස්වභාවය, මේ මනුස්ස ස්වභාවය. ඉතින් මේ ලෝකේ නිඳා නොකරන ලද්දෙක් නැහැ. එහෙම නිඳා නොකරන ලද්දෙක් මේ ලෝකේ කිසි කෙනෙක් නැහැ කියලා කියනවා. කාටද කියන්නේ මේ බුදුහාඳුරෝ? අතුල කියන උපාසක මහත්මයට. ඒකට හේතු උනේ මේ අතුල උපාසක මහත්මයා තමන්ගේ යහළ උපාසකවරු 500කුත් එක්ක ගියා බණ අහන්න. මුලින් ගිය රේවත කියන හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ නිශ්ශබ්දව ඉන්න කැමති කෙනෙක්. කවඩිය කතා බහක් නැහැ, නිශ්ශබ්ද වෙලා ඉන්නේ මේ හාමුදුරුවෝ. සිංහයෙක් වගේ නිතර ගැවසෙන්නේ. ඉතින් ඒ හාරෝ ගාට කියලා කිව්වා අනේ අපිට බණ ටිකක් කියන්න කියලා. ඒ හාරෝ සද්ද නැතුව නිශ්ශබ්ද වෙලා හිටියේ බණ කිව්වේ නැහැ. මොකද උනේ මේ අය ඔක්කොම අර රේවත හාමුදුරුවන්ට ගැරෙව්වා. නින්දා කළා. එතන ඉඳන් යා සරියුත් හාමුදුරුවන්ට. සරියුත් හාමුදුරුවන්ට කියලා කිව්වා අනේ හාමුදුරනේ අපිට රේවත හාමුදුරුවන්ට ගියා බණ ටිකක් අහගන්න. බණ කිව්වේ නෑනේ හාමුදුරුවෝ. අපිට මේ බණ ටිකක් ගැලපෙන බණක් කියන්න ඕක කියලා කිව්වහම සරියුත් හාමුදුරුවෝ අරි කරලා අභිධර්මයේ ගැඹුරු දහමෙන් බණ කියන්න පටන් ගත්තා. මේකේ මෙලෝඩියක් මේ හැට තේරෙන්නේ නැහැ. අන්තිමට මොකද කරේ? මේක මේ හාමුදුරන්ගේ බණත් අපිට වැඩක් නැහැ. මේ බණ අපිට තේරෙන්නේ නැහැ කියලා සරියුත් හාමුදුරන්ටත් ගැරෙව්වා. එහෙම කරාලා මෙයා ගියා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ හොයාගෙන. ආනන්ද හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ කිව්වා අනේ බලන්නකෝ හාමුදුරුවෝ අපේ රේවත හාමුදුරුවෝ ළඟට ගියා. සරියුත් හාමුදුරුවෝ ළඟටත් ගියා. බලන්නකෝ මෙහෙම දේවල් වුණා. අනේ අපිට ගැළපෙන යහපත් ධර්මයක් දේශනා කරන්න. ආනන්ද හාමුදුරුවෝ තායි එහෙම ඉන්න කියලා හොඳ ගැළපෙන ආකාරයෙන් කෙටි සරල ධර්මානුශාසනාවක් කරා. එහෙම බණ කියනකොටත් මේ ගලන්ට අහන් ඉන්න බෑ. මොකද අනේ මේ බණෙන් ඇති වැඩක් නැහැ අපි යන් කියලා ආනන්ද හාමුදුරන්ටත් ගර්හා කරලා මෙයා ගියා බුදුහාරම හොයාගෙන. ගිහිල්ලා බුදුහාරන්ට කියනවා අනේ බුදුහාර බලන්නකො අපි ගියා රේවත හාමුදුරන් ගාවට, සරියුත් හාමුදුරන් ගාවට, ආනන්ද හාමුදුරන් ගාවට මේ හැමෝම ගාවට ගියා. මෙයා එක එක විදියයි. අර රේවත හාමුදුරුවෝ කතා බහක් ඇත්තෙම නැහැ. සරියුත් හාමුදුරුවෝ ගැඹුරින් බල කියනවා. අපිට තේරෙන්නේම නැහැ. ආනන්ද හාමුදුරුවෝ බහුබෝධ කියනවා අපිට තේරෙන්නේ නැහැ. අනේ බුදුහාරේ අපිට ගැළපෙන ධර්ම මේ විදිහට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගත්තා. ඒතකොට තමයි බුදුහාර මෙන්න මේ ගාථා කියන්නේ පුතේ. අතුල මේක ඉතින් ඉස්සරින් ඉඳලා කාරණාවක් මොකද්ද? මොකද්ද ඉස්සරින් ඉඳලා කාරණාව? නිශ්ශබ්ද ඉන්න කෙනාට මිනිසුන් අපහාස කරනවා. බොහෝ කල් කතා කරන අයටත් අපහාස කරනවා. මදක් කතා කරන අයටත් අපහාස කරනවා. මේ විදිහට අපහාසයටපත් කරන හැමෝම. ඉතින් එහෙම අපහාස නොනගපු කිසි කෙනෙක් නැහැ. ඒ නිසා නින්දාව සංසා කියන එක අපි හැමෝටම බලපාන කාරණාවක්. ඒකාන්තයෙන් නින්දා කරන ලද හෝ නින්දා කරන ලද පුරුෂයෙක් ඒකාන්තයෙන් ප්‍රශංසා කරන පුරුෂයෙක් අතීතයේ තිබුණේ නැහැ. අනාගතයේත් එහෙම නැහැ. වර්තමානයේත් එහෙම නැහැ. ඒ කියන්නේ නින්දා විතරක්ම ලබන මිනිස්සුත් නැහැ ලෝකේ. ප්‍රශංසා විතරක්ම ලබන මිනිස්සුත් ලෝකේ නැහැ. මේ දෙකම සමබරවයි. නින්දා ප්‍රශංසා දෙකම අපිට ඇති වෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් හැටියට ගත්තාම නින්දා ලබන්නත් වෙනවා, ප්‍රශංසා ලබන්නත් වෙනවා. මේක හැමෝටම පොදු කාරණාවක්. ඉතින් මේක තේරුම් ගත යුතුයි අපි. ඉතින් මේක උපේක්ෂාවෙන් විදතරාගෙන මේක හරියට තේරුම් ගත්ත කෙනා තමයි මහරහතන් වහන්සේ කියලා කිය වික්ෂුන් වහන්සේලා. ඉතින් නික්කං ජම්බෝන දස්සේව කෝතං නින්දිතු මරහති දේවාපි නම් ප්‍රසංසන්ති බ්‍රහ්මුණාපි ප්‍රසංසිතෝ. දෙවියන් බ්‍රහ්මයන්ගෙන් පවා ඒ ඉවසන පුද්ගලයාම ප්‍රශංසාවට ලක් වෙනවා. දමරත්තරම් පිටකට පිටක් වගේ වටිනා දෙයක් නේ දමරත්තරම් කියන්නේ. ඒ වගේ මේ ඉවසීමෙන් මේ උපේක්ෂාවෙන් විදතරා ගන්නා වූ පුද්ගලයා දෙවියන් බ්‍රහ්මයන්ගෙන් පවා ප්‍රශංසා ලබනවා. ඒ විදිහට එහෙම ප්‍රශංසා ලබන්නට සුදුසු වන කෙනෙක් තමයි මහරහතන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ දුක මේ නිന്ദා ප්‍රශංසා ඉවසාගෙන ඉන්න කෙනාට කියනවා පුතේ භික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ, මහරහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා. ඉතින් ඒක අපිට ඉවසගෙන ඉන්න පුළුවන් නම් අපිත් හැම දිනාටම අපිට නිന്ദා වෙනවා, ප්‍රශංසා ලැබෙනවා නේද?
බාලකා හිතන අනේ අර මට නිඳා කළා මට ගැරෙව්වා මාව අපහාසයටපත් කළා මගේ චරිතය ඝාතනය කළා නේද? ඔහොම කියලා කියනවනේ. ඒ විදිහට එහෙම කිව්වහම අපි ඒක දරාගෙන විඳ දරාගෙන ඉවසාගෙන ඉමු. බෑ ඔක ටික කාලයයි. తాවකාලිකයි. හැමදාම නිඳා ලැබෙන්නේ නැහැ. ඊළඟ පුතේ ඊළඟ කාරණාව සැප දුක කියන එක. සැපය සහ දුක. ඉතින් සැපය කියන කාරණා ගත්තා බලන්න අපේ ජීවිතයේ උන්න පුළුවන් තරම් අපි සැප විඳින්න තමයි බලාපොරොත්තු. සැප කාරණාවලට තමයි හිත යොමු කරන්නේ. ඒ ගැටලුවක් නැහැ. හැබැයි වැරදි ලෙස නෙමෙයි සැප විඳින්නට ඕන. හැමෝටම යහපතක් වෙන විදියටයි. ඉතින් දුකත් එහෙමයි. සැප විතරක් නෙවෙයි අපිට එනම්. අපේ ජීවිතය තුළ දුක් පවා සිද්ධ වෙනවා. නේද? ඉතින් බලන්නකෝ දෙව්දත් හාමුදුරු බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා නේද? ගල් පෙරළුවාම බුදුහාමුදුරන්ගේ සිරිපතුලේ ගල් පතුර ඇවිල්ලා වැදුනනේ. බොහෝ දුක් වේදනාවන්ට උන්වහන්සේපත් වුණා. හැබැයි ඒ දුක් වේදනා බුදුහාර බොහෝ ඉවසීමෙන් බුදුහාරව කටයුතු කළා. ඉවසාගෙන හිටියා. ලෝහිත පක්ඛන්දිකා කියන දරුණු මාරාන්තික ලේ අතිසාරය කියන රෝගය හැදුණා බුදුහාමුදුරන්ට. ඒව ඉවසගෙන හිටියා. ඒ වගේ උන්වහන්සේට දරුණු හිසේරුදාවක් තිබුණා. දරුණු කොන් දෙකක්මත් තිබුණා. වැඩිපුර වෙලා වල කියන්න බෑ. ඉතින් මේ හැම දෙයක්ම බුදුහාර ඉවසාගෙන හිටියා. මේ සැප දුක කියන කාරණා බුදුමහා පසේ බුදුමහරහතන් වහන්සේලාටත් ඒ ආකාරයෙන්ම ඒ විදිහටම බලපානවා. ඉතින් ඒක නිසා බුදු වුණා රහත් වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. හැමෝටම ඒ කාරණා බලපානවා. ඒ නිසා අපේ ජීවිතවලටත් පුතේ ඕනතරම් මේ සැප දුක් පවා බලපවත්වන්නට හේතු වෙනවා. ඉතින් ඔය වගේ දේවල් වලදී අපි ඒවා ඉවසා දරාගෙන උපේක්ෂාවෙන් ඉවසා දරාගෙන කටයුතු කරන්නට ඕන. ඉතින් බුදුහාමුදුරන්ට විතරක් නෙවෙයි මේ සරියුත් හාමුදුරන්ට පවා විවිධ කරදර සිද්ධ වුණා. ඉතින් දවසක් සරියුත් හාමුදුරෝ පින්නපාතේ වඩිනකොට උන්වහන්සේගේ කීර්තිය හැමතැනම පැතිරිලා. කීර්තිය හැමතැනම පැතිරිලා තියෙන අවස්ථාවකදී මේක හොයා බලන්න ඕන කියලා මේ උන්වහන්සේ බොහොම විවසන සුළු හොඳ හාමුදුරනමක් කියලා ආරංචි වෙච්ච පුද්ගලේ මේක ඇත්තද කියලා බලන්න මේ අරයුත් හාමුදුරන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා බොහොම බලවත් තදින් පහරක් ගහලා. තදින් පහරක් ගැහුවාම දැන් අපි වගේ සාමාන්‍ය පුද්ගලයා මොකද කරන්නේ? අපි ගහපු කාට ගිහිල්ලා ආයි ගහනවා අපි. නැත්තම් බනිනවා, රවනවා, ගරහනවා නේද? එහෙමනේ අපි. හැබැයි සරියුත් හාමුදුරුවෝ කිසිම අඩුම තරමින් හැරිල්ලවත් බැලුවේ නැහැ මොකක්ද උනේ කියලා. බොහොම සංවර උන්වහන්සේ පින්නපාතේ වැඩ ගියා. පස්සේ මිනිස්සු මේ කරපු දේ දැකලා මොකද කරේ? මිනිස්සු අර පුද්ගලයා වට එක්රොත් කළා මෙයාට බැලලා ගහන්න පටන් ආදුවා මෙයාට. මෙහෙම ගහන්න හදන්න පටන් ගන්නකොට මෙයා දුවගෙන ගිහිල්ලා සරියුත් හාමුදුරන්ගේ දෙපා වල වැඳ වැටලා සමාවෙල්ල කිව්වා අනේ හාමුදුරනේ මාව බේර ගන්න කියලා. සරියුත් හාමුදුරෝ ඒ වෙලාවේ යාට අනුකම්පා කරලා සමාව දීලා එයාව බේරගත්තා. එහෙම නැත්නම් යාර බොහොම දඩිසේ බලවත් පහර කාලම් ලක් වෙලා මරණයටත්පත් වෙන්න හේතු වෙනවා. දවසක් යක්ෂයෝ දෙන්නේ අහසින් යනකොට සරියුත් හාමුදුරුවෝ දැකලා උන්වහන්සේගේ ශරීරයේ ලස්සන දැකලා විශේෂයෙන් උන්වහන්සේගේ හිසේ රත්තරන් පාටින් මේ ඔළුව බබලනවා ලස්සනට. බබලන දැකලා මොකද කරේ? ඒක යක්ෂයෙක් කිව්වා අනිත් එක්කලාට මට මේ මහානගේ මේ තට්ටේ දැක්කාම ටොක්කා කනින්න හිතනවා කියලා. ඊට පස්සේ මොකද කරේ? අර යක්ෂයා ගිහිල්ලා සරියුත් හාමුදුරන්ගේ හිසට තදින් පහරක් ගැහුවා. ටොක්කා කන්න. ඒ ටොක්ක බලවත් වේදනා විශාල ප්‍රදේශයකට පවා ඇහුණා. ඉතින් එහෙලායේ සරියුත් හාමුදුරුවෝ ඒ කිසිම දෙයක් ගැන ගණන් ගත්තේවත් නැහැ. නිශ්ශබ්දව උන්වහන්සේ හිටියා. අර යක්ෂයා ඒ මොහොතේම පොළොව බලාගෙන අපාගත වුණා කියලාත් සඳහන් වෙනවා. ඉතින් මේ ඔය වගේ පුතේ මහරහතන් වහන්සේලාට පවා දුක සැප කියන දේවල් ඒ විදිහට බලපැවැත්තුවා. ඉතින් ශිෂ්‍ය දරුවන් ලෙස අපිටත් මේ අටලෝ දහමට මුණ දෙන්නට මුණ පාන්නට වෙනවා. ඒ වෙලාවට පුතේ අපිත් මේ වගේ කම්පා වෙන්න හොඳ නැහැ. අපිට වාසලේදී නේද ඕනතරම් යාළුවෝ නරක නපුරු දේවල් කියනවා, නම් හදනවා, නේද විවිධ ගැරීම් කරනවා, පවණක් කරාට ඇඟිල්ලෙන් අනිනවා,
නිකන් ඉන්න දෙන්නේ නැහැ. කරදර කරනවා. ඉතින් ඒ වගේ දේවල් වල පවරක් කියලාට ඉවසීමට අපිට පුළුවන්කම තිබුණොත් හොඳයි. ඉතින් ගොඩාක් දරුවෝ ඉවසන්නේ නැහැ. පවරක් කළාට එයාලත් ඒ විදිහට ප්‍රතික්‍රියා කරන්න යනවා. ඒ වුණාම වෛරය තමයි ඇති වෙන්නේ. ඒක වෙන්න ඕනේ නැහැ. වරක් කළාට ඒක ඉවසා දරගන්න අමාරු නම් පන්ති භාර ගුරුතුමා ඉන්නවා. ඒව නැත්තම් විෂය භාර උගන්වන හාමුදුරුවෝ ඇතුළු ගුරු මෑණිවරු පියවරු ඉන්නවා. ඒ හැමෝටම මේක දැනුවත් කළා මෙයා මේව කරදර කරනවා කියලා කියන්න පුළුවන්. ඊළාට අපි පිළියමක් යොදනවනේ. ඉතින් එහෙම අය අපේ ජීවිතවල ඕන තරම් ඉන්නවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ. අනේ ඉතින් එහෙම කරදර හිරිහැර කරන අය පවා ජීවත් අපිත් එක්ක ඉන්න එපා. කොයිතරම් කරදර කරන්නේ නේද? ඉතින් එයාගේ මෝඩකම කියලා අපි නිශ්ශබ්ද වෙලා අපේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඉතින් බලන්න බුදුහාමුදුරුවෝ මේ ගාථාවක් ඒ ගැන කියලා තියෙනවා. බලන්න මේ ගාථා ලියා ගන්න බලන්න. සේලෝ යතෝ ඒක ගනෝ වාතේන න සමීරති ඒවා නින්දා ප්‍රශංසාසු නසමින්ජන්ති පණ්ඩිතා. සේලෝ යතා ඒක ගනෝ වාතේන න සමීරති. මේ සුළඟින් තද සුළං හමල වුණත් කළුගල් පර්වතයක් නම් ලේසියෙන් පහසුවෙන් හොල්ලන්නවත් බෑ. හොල්ලන්න බෑ. කළුගල් පර්වතේ ලේසියෙන් හොල්ලන්න එල්ලෙන්නේ නැහැ. හොල්ලන් කොයිතරම් යමුවත්. ඒ වගේ නුවණැති හොඳ යහපත් සත්පුරුෂයෝ ඒ වගේ තමයි. කොයිතරම් නිന്ദා ප්‍රශංසා ගැරහීම් කළත් ඒ අය කවදාවත් එවෙන් සැලෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. එයාට උපේක්ෂාවෙන් මුහුණ දෙනවා. දැන් මේ ගාථා පුතේ ලියා ගන්න ඕගොල්ලන්ගේ පොතේ. සේලෝ යතා ඒක ගනෝ වාතේන නසමීරති එවං නින්දා පසංසාසු නසමින්ජන්ති පණ්ඩිතා. ඒ ගාථාවේ තේරුම තමයි තනි කළුගල් පර්වතයක් කොයිතරම් තද සුළං ඇමුවත් සැලවෙන්නේ නැහැ. ඒ වගේ නුවණැති සත්පුරුෂයෝ කවදාවත් ඒ තුලින් පහත් මානසිකත්වයට වැටෙන්නේ නැහැ. නිന്ദා ප්‍රශංසා කොයිතරම් ලැබුණත් ඒවෙන් සැලවෙන්නේ නැහැ. හැම මොහොතම මේ අය උපේක්ෂාවෙන් විදතරා ගනිමින් තාදී ගුණයෙන් යුක්තව කටයුතු කරනවා. බුදුහාමුදුරන් ගාවත් තිබුණේ ඔන්න වගේ තාදී ගුණය පුතේ. තාදී ගුණය. right. අටලෝ දහමින් කම්පා නොවීම තාදී ගුණයයි. ඒක අකම්පිතයි. කම්පාවටපත් නොවීම නේද? අකම්පිත කියලා අපි කියන්නේ. එහෙනම් මේ අකම්පිත බව තාදී ගුණය පුතේ අපේ ජීවිතවලටත් ඇති කරගත යුතුයි. ගුරුවරු වැඩිහිටියන් අපට ප්‍රශංසා කරනවා. සමහර අවස්ථාවල දඩුවම්ද කරනවා. මේ සියල්ල උපේක්ෂාවෙන් ඉවසා තම අරමුණු කරා යාම දක්ෂ දරුවාගේ ස්වභාවයයි. ඉතින් ගුරුවරු වැඩිහිටියෝ උපදෙස් දෙනවා, අවවාද කරනවා, බනිනවා, දඩුවම් කරනවා. මේ වෙලාවේදී අපි කල්පනා කරන්න ඕන ඒ අය අපිට මේ කරන්නේ උපකාරයක්. අපි වෙනුවෙන් තමයි මේ අපිට දඩුවම් දීලා වැරද්දට දඩුවම් දීලා නේද? අපි යහමකට ගන්නට කටයුතු කරන්නේ. එහෙම කටයුතු කරනකොට අපිත් ඒක ඉවසා දරාගෙන ඒ අනුව ඒ දඩුවම් වලින් ඕනක් දරුවෝ දඩුවම් විඳින්නෙම නැහැ. ඒ තරම් හොඳයි දරුවෝ ඉන්නේ. ඉතින් දඩුවම් ලැබුණත් ඒවා ඉවසා දරාගෙන තමන්ගේ අරමුණු කරා යන්න ඕන. මොකද අරමුණ හොඳට ඉගෙන ගන්න එක නේද? විභාග හමත් වෙන එක, ඊය අනාගතයේ හොඳ පුද්ගලයෝ වෙන එක. ඒ අරමුණු වලට යෑම තමයි දක්ෂ දරුවාගේ ස්වභාවය. හොඳයි. අපේ පාඩම අපි මෙතනින් නිමාවටපත් කරනවා පුතේ. දැන් අපේ පැවරුමට එනවා. මේ පාඩමේ පැවරුම පුතාලා සටහන් කරගන්න. පළවෙනි එක තමයි ලාභෝ අලාභෝ ගාථාව ලියා පාඩම් කරගන්න.
දෙවෙනි එක බුදුරදුන් අටලෝ දහමට මුණ පෑ අවස්ථා දක්වා එක් අවස්ථාවක් විස්තර කරන්න. බුදුහාඳුරන්ගේ ජීවිත තුළ මේ අටලෝ දහමට මුණ පෑ අවස්ථා ගණනාවක් අපි සඳහන් කළා. එක් අවස්ථාවක් විස්තර කරන්න. තාදී ගුණය කුඩා කල සිටම පුරුදු පුහුණු කරගත යුතුය. පිරිපුන් පෞරුෂ ගුණාංග වලින් යුත් මිනිසෙකු බිහිවීමට එය බලපායි. සිසුවෙකු ලෙස ඔබ ජීවිතයේ එම ගුණාංග ඇති කරගෙන අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද විස්තර කරන්න. මේ ප්‍රශ්න තුනට උත්තර ලියාගෙන ඔයගොල්ලෝ පාසලට එන දවසට ඇවිල්ලා පෙන්නන්න. අපේ පාඩම් අපි කිසිවක් මගහරින්න දෙන්නේ නැහැ දරුවන්ට. ඔයගොල්ලන්ට පුතේ මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන් YouTube හරහා මේ ඒ වගේම Google Classroom එකේ අපේ කෝඩ් එක දාලා තියෙනවා. මට ඊමේල් කරන්නත් පුළුවන් ඕනනම්. බුද්ධ ධර්මය YouTube එකේ සර්ච් කරලා මේ link එකට ගිහිල්ලා ඕනනම් සර්ච් කරලා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ආමුදුරනේ ඔය link එක WhatsApp group එකට එවනවද? WhatsApp group එකට මම එවන්නම් බලන්න පුතේ. නැත්තම් මේ Google වල බුද්ධ ධර්මයේ නමය කියලා සිංහලෙන් ගහලා සර්ච් කරන්න පුතේ. YouTube වල බුද්ධ ධර්මයේ නමය ශ්‍රේණිය කියලා සිංහල අකුරෙන් ගහලා මේ විදිහට තියෙන විදිහට බුද්ධ ධර්මයේ නමය කියලා ගහලා සර්ච් කරාම පාඩම් ටික ඔක්කොම එනවා. Google Classroom එකට යනවා නම් මේ කෝඩ් එක ඔයගොල්ලෝ කෝඩ් එක දෙන්න. ඒකට ගිහිල්ලා මේ පාඩම් ටික ඔක්කොම පැවරුමත් එක්ක මම දානවා ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් පාඩම මේ පැවරුම ඕගොල්ලන්ට මේ ලැබෙන සලස්සන්නම් මේ විදිහට. මේ පැවරුම WhatsApp වලට දාන්නම් පුතේ. මේ පැවරුම දැන් මම එවනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතනින්ම. මේ පැවරුම මේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොක ෂෙයා ෆයිල් වලට ගිහිල්ලා අයි හරි එහෙනම් අද පාඩම අපි මෙතනින් නිමාවටපත් කරනවා. මේ අපේ ආමුදුරනේ. දරුවන් සරණං ආමුදුරනේ. දරුවන් සරණයි හැමදෙනාටම. අද දවසේ පාඩමට සම්බන්ධ වුණු සියලු දරුවන්ට අපි ආශිර්වාද කරනවා. තමන්ගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම තාමත් හොඳින් සාර්ථක වේවා. හැමදෙනාගේම තිබෙනා රෝධ පීඩා දුරු වේවා. නැවත පාසල ආරම්භ කරන දවසට අපේ දරුවා හැමදෙනාටම මුණ ගැසීමට හැකියාව ලැබේවා. හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැමෝටම සබ්බීතෝ යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. තෙරුවන් සරණයි හැමදෙනාටම.